9 and 8. අයිබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. භූමදානය සඳහා වූ නව මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා විද්වත් කමිටුව රැස් වේ. නිර්දේශ ලැබෙන තෙක් භූමදානය බැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව සංශෝධනය වන ලකුණු. ගෝමරන් කඩවලදී පාසල් දියණියක් කළ ඉල්ලීමට ජනපති දුන් පිළිතුර. ජනාධිපතිතුමනි, පුස්තකාල ගොඩනැගිල්ලට අවශ්‍ය පොත්පත් නෑ. අපි පොත් 500ක් දෙන්නම් ඔයාගේ ඉස්කෝලේට. කෝ එන්නේ කවුද එන්නේ? පොත් 500ක් තියෙනවා. පොත් පෙට්ටිය තියෙනවා. ඒක එකතු කරගන්න. හැබැයි කියවන්න ඕන පොත්. නාරංගල කන්දේ සංචාරයකට ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවේ. දුම් වැටියක් ලබා නොදුන් තැන. ගම සමග පිළිසඳර වැඩසටහනේ 12 වන අදියර අද ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල අඩප්පනේ කිවුලේ කඩ විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දුෂ්කර ගම්මානයක් වන ත්‍රිකුණාමලේ ගෝමරන් කඩවල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. ගෝමරන් කඩවල අඩප්පනේ ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමා මෙවර වී අසන්න පිළිබඳවත් සොයා බැලුවා. අනතුරුව ජනාධිපතිතුමා ගෝමරන් කඩවල අඩප්පනේ කිවුලේ කඩ විද්‍යාලයට පැමිණියා. එහිදී විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක්ද ලබා දුන්නා. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 12 වන අදියර සඳහා සහභාගී වූවටයි මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිවුලේ කඩ විද්‍යාලයේ ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණෙන්නේ. ඉන් අනතුරුවයි ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබා දීමට ජනාධිපතිතුමා කිවුලේ කඩ විද්‍යාලයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වුණේ. ජනාධිපතිතුමනි, පුස්තකාල ගොඩනැගිල්ලට අවශ්‍ය පොත්පත් නෑ. අපි පොත් 500ක් දෙන්නම් ඔයාගේ ඉස්කෝලේට. කෝ එන්නේ කවුද එන්නේ? පොත් 500ක් තියෙනවා. පොත් පෙට්ටිය තියෙනවා. ඒක එකතු කරගන්න. හැබැයි කියවන්න ඕන පොත්. හරිද? දැන් මම ඊළඟට බලනවා පොත් කියවනවාද කියලා. මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරි මාර්ගයෙන් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඒකෙන් ග්‍රාම සේවක වසම් 54ම. තියෙනවා වැවක් යාන් වයින් වතුර එන. දැන් පටන් ගන්න පුළුවන්ද ටැංකිය බැලලා? ඩිසයින් එක ඉවර කරලා තියෙන්නේ. ඒක අපිට අවුරුදු දෙකකින් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්. මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහනේ කවුරුත් නේ. ජනාධිපතිවරු එන්නෙත් නැහැ. ඇමතිවරු එන්නෙත් නැහැලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ. ඒකින්ද තමයි මම එන්නේ. මම යන්නේ දුෂ්කරම පළාතේ තියෙන දුෂ්කරම ගම්මාන බලලා. අපේ ස්වාමීන් වහන්සේලාට මම දන්නේ කවදාකවත් හම්බ වෙනවද කියලා. ඉතින් ඒ හම්බ වෙලා ප්‍රශ්න කතා කරන්න. දැන් මම එන ගමන් ආම්දුරනේ බහැලා මම දැක්ක වී. මේ දවස්වල කැපිලා පහුගිය දවස්වල මම දැක්ක ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරන. මම ජනාධිපතිවරයා වශයෙන් නොමිලේ පොහොර ලබා දුන්නා. ඊට පස්සේ වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබා දුන්නා. ඉස්සෙල්ලා 32යි. මට මතකයි පහුගිය කාලෙක සර ගොවීන්ට වී වලට මිලක් ගන්න බැරුව වස බීලා මැරුණු කාලයක් තිබුණා. මොකද දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා 50ට හෝ ඊට ඉහළ. සමහර පැතිවල රුපියල් 60ටත් වී වික්කා. ඒක කමක් නැහැ. ඉතින් ගොවියන්ට සල්ලි එන්න ඕන. ගොවීන්නේ අපේ ප්‍රතිපත්තියේ ගොවි කෘෂිකාර්මික ආර්ථිකයක්. අපි පිටරටින් ගේන කවුපි, ගම්මිරිස්, උඳු, ඒ වගේම කහ. දැන් කහවලට හැමතැනම ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා. හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා ඒ කහ වවන ප්‍රදේශවල සෑහෙන හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. මේවයින් තමයි ආදායම ගන්න පුළුවන්. අපි වෙනද පිටරට වලින් මේවට බිලියන ගාණක් වියදම් කරා. ඩොලර් බිලියන ගාන. මේවා ගේන්න. ඒවා අපි දැන් අපේ ගොවියට මේ මුදල් ටිකක් ගණන් යයි. ඒකට කමන්නේ ඒවා යන්නේ අපේ ගොවියන්ට. කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ හම්බන්තොටදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනරජයේ ගරුව අග්‍රාමාත්‍ය
දෙදහස් 21 වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප 100ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ හම්බන්තොට ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව කෘෂි අපනයන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන කලාපයට ආරම්භය තබමින් අග්‍රාමාත්‍යවරයා විසින් මුල්ම අඹ පැලේ රෝපණය කරනු ලැබුවා. අනතුරුව කසාගල රජමහා විහාර පරිසරයේ අඹ පැල 2000ක් රෝපණය කිරීම මෙලෙස සිදු කෙරුණා. එදා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ විශේෂපතයට අයිති නම් කියනකොට ආන්දෝලන සමාව හිනාවුණා. ටික දවසක් යනකම් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් කැමති කියලා. ප්‍රසන්න රණවීර ඇමතිතුමාට කිව්වේ මැටි ඇමති. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍ය භාරගත්තත් අදිමදි කළා. අපි මේ අමාත්‍යාංශ හඳුන්වන්නේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති වශයෙන් කියලා. අපි මේ විදිහට අමාත්‍යාංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුළ ලබා දීමේ අරමුණ. තමුන්නාසලා දන්නවා 2005 මහින්ද චින්තනය කියලා ඉදිරිපත් කරනකොට බොහෝ දෙනාට ඒ නමට හිනා වුණා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධනය ඇති කරලා රට ගොඩනගනකොට හිනා වෙච්ච අය උත්තර කියලා කලාගෙන ඉන්නවා. ඒ මහින්ද චින්තනය මම හිතන්නේ දිගුවක් හැටියට තමයි සෞභාග්‍ය දැක්ම අපි ඉදිරිපත් කළා කියන්නේ. එදා හදන්න හැදුවේ ඇමරිකාවේ ආර්ථික කොරිඩෝව. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝව. මේක තමයි අපේ වෙනස. පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ අද දිනේත් අප අවධානය යොමු කරන්නේ 11 වන පරිච්ඡේදය වෙතයි. එම පරිච්ඡේදය වෙන්ව තිබෙන්නේ ප්‍රහාරය සඳහා සූදානම යන ශීර්ෂය ඔස්සේ කරුණු සාකච්ඡා කිරීමටයි. අවසන් වාර්තාවේ ගමන් මග ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ 11 වෙනි පරිච්ඡේදයේ ප්‍රහාරය සඳහා සූදානම යන ශීර්ෂය යටතේ සඳහන් කරුණු රැසක් පිළිබඳව අප ඊයේ ලයිව් ඇට් 8 තුලින් කරුණු අනාවරණ කළා. ඒ අනුව ප්‍රහාරය සඳහා මූලික අඩිතාලම දැමුණු ඒ සාකච්ඡාව 2019 මාර්තු මාස 27 වෙනිදා සහරාන් පවත්වා තිබුණේ පාන්දුර ප්‍රදේශයේ නිවසක. එම සාකච්ඡාවෙන් පසු ඔවුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව අද අපි විමසා බැලුවා. 2019 මාර්තු මාස 25 හෝ 26 ආසන්න දිනවල හස්තෝන් මුබාරක් සහ රිල්වාන් වාලච්චින ප්‍රදේශයෙන් යුරියා කිලෝග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් මිලදීගෙන එදිනම පානදුර පිහිටි ආරක්ෂක නිවසනය කරා ප්‍රවාහනය කර ඇති අතර 2019 මාර්තු මාසයේදීම රිල්වාන් විසින් කිලෝග්‍රෑම් 35ක බරති නයිට්‍රේට් අම්ලය අඩංගු බැරල් 8ක් මිලදීගෙන ඇත්තේ කාතන්කුඩිය ප්‍රදේශයෙන්. 2019 අප්‍රේල් මාස 11 වෙනි දින ලීටර් 50ක ධාරිතාවයකින් යුතු ගමන්මලු 10ක් බත්තර මුල්ලේ වෙළඳසැලකින් මුබාරක් විසින් මිලදීගෙන තිබූ අතර මරාගෙන මැරෙන ප්‍රහාරයේදී භාවිත කර තිබුණේ එම ගමන්මලුයි. මේ අතරවාරයේ 2019 අප්‍රේල් 17 වෙනි දින ඉන්සාෆ් විසින් සිනමන් ග්‍රෑන්ඩ් ටාජ් සමුද්‍රා ශැන්ග්‍රිලා සහ කිංස්බරි යන හෝටල් අවට පූර්ව නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇති බව කොමිසම අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම 2019 අප්‍රේල් 18 වෙනි දින රුමාන් අම්ජාඩ් නම් මුස්ලිම් පුද්ගලයන් විසින් පළඳින සාටක වර්ගයකින් සාටක 8ක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් මිලදීගෙන ඇත්තේ ප්‍රහාරකයන් වන හස්තුන් සහ මුබාරක් විසින්. ඔවුන් ප්‍රහාරයට පෙර දින පටිගත කළ වීඩියෝ දර්ශනවල එම සාටක පැලඳ සිට තිබෙනවා. ප්‍රහාරයට පෙර අප්‍රේල් 20 වෙනි දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනා විසින් පස්වරු 1:17ත් 3:32ත් අතර කාලය තුල වීඩියෝ දර්ශන 17ක් පටිගත කර ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පිහිටි ගොඩනැගිල්ලකදී. එම වීඩියෝ දර්ශන අතර සහරාන්ගේ ප්‍රකාශයක්ද අන්තර්ගත වන අතර ප්‍රහාරය එල්ලවීමට හේතු 4ක් සහ එය ශ්‍රී ලංකාවේදී එල්ලවීමට හේතු 10ක් සහරාන් විසින් එම කතාවේ සඳහන් කර තිබූ බව අවසන් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. සහරාන් සිය කතාවෙන් දක්වා ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ශ්‍රී ලංකාව තුළ IS සංවිධානය වර්ධනය වන බවට Taman අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඉස්ලාම් රාජ්‍යයේ නායකත්වයේ හැබවීමට ඔහු සුදුස්සෙකු බව අදාළ කතාවේ සඳහන් කර ඇති බවට කොමිසම අනාවරණය කළ තවත් කරුණක්. වනාත වෙල්ලුව ප්‍රදේශයෙන් පුපුරණද්‍රව්‍ය සොයා ගැනීමත් ආරක්ෂක අංශ නිලධාරීන් තමන් ගැන සිදු කරන විමර්ශන පුළුල් කර තිබීමත් හේතුවෙන් ඔවුන් වඩාත් ඉක්මනින් තමන් කොටු කර ගන්නා බවට සහරාන්ට ඒ වන විටත් හැඟී තිබුණා. මේ හේතුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා වන සිය සැලැස්ම සහරාන් විසින් කඩිනම් කොට ඇති බවට කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා. කොහොම වුණත් සහරාන් ඇතුළු කණ්ඩායම එල්ල කළ ප්‍රහාරවලින් වැඩිම හානියක් වුණේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට
සහ එදින දේව මෙහෙටෙක් වූ අහිංසක ජනතාවට ඔවුන්ගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලත් අපි අද හොයලා බැලුවා. ඇය නමින් ශනිලා වික්‍රමසිංහ කටුවාපිටිය දේවස්ථානයේ කතෝලික දහම් පාසලේ සේවය කළ ගුරුවරියක්. පාස්කු ප්‍රහාරය හේතුවෙන් අදටත් ඇය සිටින්නේ ආබාධිතව. තාම මගේ මේ මූණ ඇතුලේ යකඩ බෝලයක් තියෙනවා. ඒක වුණත් අයින් කරන්න බෑ කිව්වා ડોක්ටර්ස්ලා අංශභාගයට උනත් එන්න පුළුවන් කියලා. මට තාම ඔඩුවරක් කැක්කුම තියෙනවා. තාම රස්සාවක් කරගන්න බෑ. දඬුවම් නොලැබුණත් කවුද මෙහෙව්වේ කියලා දැනගන්න තියෙනවනේ. ඇත්තටම මං හිතනවා අපේ මිනිස්සුන්ට ලොකු දෙයක් ඒක කියලා. මම බාහිර උපාධිය කරන්න හිටියේ. ඒ වලට ක්ලාස් නතර වල තමයි මේකට මම මුහුණ දුන්නේ. එදායින් පස්සේ ඇත්තටම මගේ අධ්‍යාපනය එහෙම පිටින්ම නැවතුණා. අපි පල්ලියට ආවේ මෙතන ආරක්ෂාවක් අපිට වෙන කොහෙවත් දැනෙන්නේ නැති නිසා. එහෙම ආපු තැනකදී අපේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් වෙච්ච එක ගැන මට විස්තර කරන්න බෑ දැකපු දේවල්. මං හිතනවා දෙවියන් වහන්සේ අපේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙයි කියලා. අවසන් වාර්තාවේ ගමන් මග. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් ඇල්ලීමේ ක්‍රියාවලිය ආණ්ඩුව අමතක කර දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට සිරිබෝපුර පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 44 වන විපක්ෂ නායක ජංගම සේවයට හම්බන්තොට සිරිබෝපුරදී විපක්ෂ නායකවරයා එක් වුණා. මේ රජයේ විපක්ෂයේ ඉන්නකොට කිව්වා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවයි කිය. මම ආණ්ඩුවෙන් අහන්න කැමති කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවයි කියපු ක්‍රියාවලිය. ආණ්ඩුවට පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා 69 ලක්ෂයක් ඡන්දය දුන්නාම ජනාධිපතිවරණයේදී විවිධ ක්‍රමෝපායන් තුලින් 3-2 හදාගත්තාම 20 වෙනි සංශෝධනයේ දමන තිබුණු බලයටත් වැඩිය තවත් බලයක් එකතු කරගත්තාම ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාම සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. මම පැහැදිලිවම කියන්න කැමති මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා පවසන්නේ මේ වන විට මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ අදාළ වාර්තාවේ පළමු වන වෙළුම ඇතුළත් වාර්තාව පමණක් බවයි. ඒ හේතුවෙන් වාර්තාවේ 2 සිට 5 දක්වා වෙළුම් ඇතුළත් සියලු වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිත විවාදයට පෙර ලබා දෙන ලෙස ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. අපි දැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියනවා අපි නම් මේ වාර්තාව පිළිගන්නේ නැහැ. මේ කොමිසම දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙවෙයි. මේ කොමිසම දැම්මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඉතින් හරියට දැන් මේ බෝම්බ එක ගහලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි ගලවඩවත්තේ ඥානසාර හාමුදුරුවෝයි. ඒ වගේම අර පොලිසියේ DIGලා පොලිස්පතිලා ආරක්ෂක ලේකම්ලා ගහපු වගේනේ දැන් මේකේ බැලුවම් පේන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව චෝදනාවක් තියෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා. ඒක හරිනේ. කලකින් අසමත් වුණානේ. හැබැයි ප්‍රහාරය සැලසුම් කරපු කෙනෙක් නෑ. ඊළඟට ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ අගමැතිතුමත් නෑ. එයාට චෝදනාවක් නෑ. අගමැතිත් වළක්වන්න බැරිච්ච කෙනෙක් වෙන්න ඕනේ. සුමිත් මං කියන්නේ මොකද රයිල් මාත්‍යෙන් දාස් වෙලා තියෙන්නේ. ඒකේ නම කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ තනතුර දරන්න මේකට වග කියන්නේ. ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච අය දැන් කොමිසමේ කරුණු ගැන කියන කාරණා අපිට පිළිගන්න බෑ. ඒ නිසා මේ තිත්ත ඇත්තට අපිට මුණ දෙන්න වෙනවා. පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ දීලා වක්කීම්වරයෙක්ව බලාගෙන හිටපු අයට දඬුවම් දෙනවා වගේම පාස්කු ප්‍රහාරය මෙහෙවපු මහමොලකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒක නෑ මේකේ. අපිත් බලාපොරොත්තු වෙන්නේ පාස්කු විරුද්ධ ප්‍රහාරයේ කමිෂන් සභාවෙන් විශේෂයෙන්ම මේ ප්‍රහාරය එල්ල කිරීම පිටිපස තියෙන හස්තය පිළිබඳව මීට වැඩිය තොරතුරු අනාවරණය කියලා. පාස්කු විරුද්ධ බෝම්බ ප්‍රහාරය පිළිබඳව පත් කරපු ජනාධිපති විමර්ශන කොමිටුවේ වාර්තාව අසම්පූර්ණයි. ඉතින් අපි අහන්නේ ඇයි මේ විදිහට කොමිෂන් සභාව කාලේ නාස්ති කළ මිනිස්සු බලාපොරොත්තු බිඳ දැම්මේ? මේ කොමිෂන් වාර්තා එහෙම තමයි කොමිෂන් වාර්තාවල ස්වභාවය. කොමිෂන් වාර්තා පිළිගන්න අය ඉන්නවා, පිළිනොගන්න අය ඉන්නවා. කොමිෂන් වාර්තාවේ සමහර වැදගත් නිර්දේශ තිබෙනවා. අධිකාරියෝ කිසි කෙනෙක් නැහැ. ඔවුන් ඔක්කොමනේ වැඩිකාරයෝ බවට පත් වෙලා මේ රටේ ජාතිය වෙනුවෙන් කතා කරලා ඒ ජාතියට නායකත්වය දෙන්න දීලා නායකත්වය දීපු හාමුදුරුවරු වැඩිකාරයෝ බවට පත් කළා. ජාතික සංවිධාන ඔක්කොම
මේ ඔක්කොටම තහංචි දාලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාර වාර්තාව නිසා යම්කිසි සිත් ඇවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ කරපු ඒ කමිටුවට අපගේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරන්න ඕනේ ඒ කටයුත්ත කිරීම පිළිබඳ. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදී. ඒ ත්‍රස්තවාදීන් සඳහා උදව් කරපු කවුද? අනුබල දුන්නේ කවුද කියන එකයි අපි බලාගෙන හිටියේ. හැබැයි ඒකක් මේ කොමිසම් වාර්තාව තුළ ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ කොමිසම් වාර්තාව පිළිබඳව අපිට දැඩි අප්‍රසාදයක් තියෙනවා කියන එක අපි කියන්නේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා එල්ල කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව යලි සංශෝධනය කිරීමට අවධානය යොමු ඇති බව වාර්තා වනවා. ඒ පිළිබඳ දැනුම් දෙමින් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන්නේ ශ්‍රී ලංකා රජය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව අදාළ සංශෝධන කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වෙනි සැසිවාරයේ පසුගියදා ආරම්භ වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. එහිදී මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා ගොනු කරමින් පිටු 17කින් යුත් වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සමාජික රටවල් රැසක් අදහස් පළ කළා. මෙහිදී චීනය, රුසියාව, පාකිස්තානය ඇතුළු රටවල් බහුතරයක් මෙම වාර්තාවට එරෙහිව අදහස් පළ කළ අතර ඔවුන් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය මෙම වාර්තාව සම්බන්ධයෙන් පළ කළ අදහස් වෙත අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි. මේ අතර මානව හිමිකම් සැසයට ඉදිරිපත් කරනු යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාව හා ජපානය යන රටවල සහයෝගය ඉතා වැදගත් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. මේ දක්වා රටවල් 21ක් ආමන්ත්‍රණය කරා. ඒ රටවල් 21කින් මාවදී තමයි අභ්‍යන්තර කටයුතු වලට බලහත්කාරයෙන් මැදිහත් වෙන්න එපා. නමුත් ඒගේ මානව හිමිකම් දියුණු කරන්න උදව් කරන්න කියන එක. ඒ රටවල් 21කින් රටවල් 10ක්ම සමාජික රටවල්. ඉතින් අපිට දැන් සහයෝගයක් තියෙන බව පේනවා. අපි කල යුත්තේ අපේ ජාතික සැලැස්ම මානව හිමිකම් ජාතික සැලැස්ම ඉදිරිපත් කළා අපි රටවල් දිනාගන්න එක. ඇත්තටම අපිට ඕන රට අපි තාම කළමනාකරණය කරගන්නේ නැහැ. අපිට ඕන රට තමයි ඉන්දියාව. අපිට ඕන රට තමයි ජපානය. ඒගොල්ලෝ නිහඬව බලාගෙන ඉන්නවා. නමුත් ඒගොල්ලෝ අපි කෙරෙහි තරම ලොකු පක්ෂපාතීත්වයක් නැහැ තාම. ඒගොල්ලෝ නිහඬ වුණොත් ඕස්ට්‍රේලියාවත් නිහඬ වුණොත් අපිට අවාසිදායක වෙන්න පුළුවන්. මිෂෙල් බැච්ලේගේ වාර්තාව යම් විදිහකට සංශෝධනය වීමක් වෙන්න පුළුවන් කියලා අපිට පේනවා. ඒ කොහොම වුණත් මූලික රටවල් පහගෙන යෝජනාව දෙස අපි විමසිලිමත්ව ඉන්න ඕනේ පරාජය කිරීම සඳහා. මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නශීෆ් දැනුම් දී ඇත්තේ මිෂෙල් බැචලේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පිළිබඳ වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ආකෘති කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම් මණ්ඩලයේ අවධානය යොමු ඇති බවයි. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි ආකෘති පිළිබඳව මානව හිමිකම් මණ්ඩලය තීරණය කරනු ඇති. කොහොම වුණත් ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරියගේ කාර්යාලය අතර ඉතාමත් විවෘත හා සුහද සබඳතාවක් පවතින බවත් කියන්නට කැමැතියි. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා. මේ අතර තවත් කොවිඩ්-19 ආසාදිතයන් 425 දෙනෙකු අද වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82855ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිත මරණ පහත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය වීම හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ සිරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දුන්නද ඒ සඳහා වන මාර්ගෝපදේශ ලබා දෙන තෙක් ආසාදිත මළසිරු මේදන් කිරීමට ඉඩ නොලැබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඒ සඳහා පත් කර ඇති තාක්ෂණික කමිටුව අද රැස් වී ඊට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කළ බවයි. අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා යොදාගත යුතු ස්ථාන තෝරා ගැනීම ක්‍රමවේදයන් සකස් කිරීම නියමිත පරිදි සිදු කිරීමට අවශ්‍ය බැවින් යම් කාලයක් ගතවන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ. කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ එම මාර්ගෝපදේශ ලබා දීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්ගෝපදේශ ලබා දෙන අතරතුර මේ යන ආසාදිතන්ගේ මළසිරු ඥාතීන්ගේ කැමැත්ත මත ආදානය කිරීමට අවස්ථාව ඇති අතර ඊට අකමැත්තක් පළ කරන්නේ නම් මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් එම මළසිරු මෘත ශරීරාගාර තුළ තැන්පත් කර තැබීමට පියවර ගන්නා බවයි. නැවත භූමදානය කිරීම සම්බන්ධව අපේ කිසිම
විරෝධයක් නෑ. අපි අහන්න කැමති මේ සම්බන්ධව ගත්ත විශේෂඥ කමිටුවේ වාර්තාව කො. ඒ සම්බන්ධව දීපු කමිටු වාර්තාව අපට ලබා දෙන්න ජනතාවට ඉදිරිපත් කරන්න වෛරස් පිළිබඳ විශේෂඥවරු ඒ වගේම භූගත ජල මට්ටම සහ ඒ සඳහා පරිසරය සම්බන්ධව අධ්‍යයනය කරන ඒ සම්බන්ධ විශේෂඥ වාර්තාවකින් මේ සම්බන්ධ නිගමනය කරේ. මේ සම්බන්ධව අගමැතිතුමා පත් කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරපු නිගමන වාර්තාව ගත්තම අපට බයසක නැතුව ජීවත් වෙත හැකි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළ COVID-19 ආසාදිත මරණ පහම වයස අවුරුදු 60 ඉක්මවුවන්. ඒ නවදගල පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්, නාරයන්පිට පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ නවය පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් සහ වේයන්ගොඩ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්. වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව සමස්ත මරණ සංඛ්‍යාවෙන් 41%ක්ම වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 61ත් 75ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් 497 දෙනාගෙන් 10 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතයන් 487 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. ඒ 497 හම් වෙලා තියෙන්නේ කලින් ප්‍රමාණයට වඩා PCR ප්‍රමාණය අතිශය ලෙස 50%කින් විතර අඩු කරලා තියෙන තත්ත්වයක් යටතේ. ඒ කියන්නේ අපි රෝගීන් 500ක් හොයාගන්නේ අද වෙනකොට පරීක්ෂණ 12000ක් පමණ කරලා. එතකොට මේ පරීක්ෂණ 12000කින් 500ක් හම්බ වෙනවා කියන්නේ රෝගීන් ප්‍රමාණයේ කිසිම අඩුවක් නැහැ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්නේ. දැන් PCR පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? මේ රටේ මේ රෝගය ව්‍යාප්ත වෙලා ඉවරද? අපි මතක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ අඩුපාඩුව නිසා තමයි අපි නැවත වතාවක් අවධානයකට ලක් වෙන්නේ. 60 නඹගමුව ප්‍රදේශයේ ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගන්නා අතර ඔවුන් පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 10 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාත ඉලක්ක කරගනිමින් ප්‍රදේශ කිහිපයකම අදත් එන්නත් කෙරුණා. කොළඹ නගරයේ ස්ථාන 5ක් ඇතුළු ප්‍රදේශ කිහිපයකම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සිදු කෙරුණා. බොහෝ ස්ථානවල දුරස්ථභාවය හෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ජනතාව තැකීමක් නොකරන බවයි දක්නට ලැබුණේ. කෙසේ වෙතත් එන්නත ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. වසංගත රෝග විද්‍යාංශය සහ වසංගත රෝග පිළිබඳ උපදේශක සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීලා තිබුණේ අවුරුදු 60ට වැඩි සියලුම දෙනා එන්නත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සම්පත් ඉල්ලලා. නමුත් අපිට පේන්න තියෙනවා පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත දේශපාලන තීන්දුවක් අරගෙන අවුරුදු 30ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ මහනගර සභාවේ එන්නත් ලබා දීම සම්පූර්ණයෙන් වියවුල් තත්ත්වයට ඊයේ සහ දිනේ පත් වෙලා තියෙනවා. එන්නත් ලබා දෙන වයස් කාණ්ඩය වෙනස් කිරීම නිසා ඇතැම් 60ට වැඩි අයවලුන්ටත් එන්නත් ලබා දීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් එන්නත් මධ්‍යස්ථාන අවලංගු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ශේෂ්ත්‍රයේ එන්නත් ලබා ගන්න මහ ජනතාව සහ නිලධාරීන් අතර යම් යම් ගැටුම් නිර්මාණය වෙමින් තියෙනවා. අවශ්‍ය කරන ප්‍රමුඛතාවය අනුව කොයි කාණ්ඩවලට එන්නත ලබා දෙන්නේ කියන එක විටින් විට අපි සමාලෝචනය කරනවා. මොකද මෙහිදී අපි වැදගත් වන්නේ එන්නත දීමෙන් මරණ අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම. බෝවීම අඩු කරන එක. මේ දෙකම එකවර ඉෂ්ට කරන්න අමාරුයි. මේ දෙක සිද්ධ වන්නේ වයස් කාණ්ඩ දෙකක නිසා. මේ දෙක සමාන්තරව යෑම අත්‍යවශ්‍ය නිසා 30න් උඩ සියලු දෙනාටම මේක දීමට තමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 13164 දෙනෙකුට ලබා දී ඇති අතර මේ වන විට එන්නත් කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4,06,633ක්. මිතුරන් 6 දෙනෙකු සමග බදුල්ල නාරංගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතුරුදන් බව කව කියන තරුණයෙකුගේ සිරුර අද සොයාගෙන තිබෙනවා. ඒ අනිදහසක පමණ ප්‍රපාතයක තිබේදී. බදුල්ල නාරංගල කන්දේ සිරි නැරඹීම සඳහා ගිය මිතුරන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම කඳු මුදුනට නැග කූඩාරම් තුල රාත්‍රිය ගත කර තිබෙනවා. එහි සිට එක් තරුණයෙක් හදිසි අවශ්‍යතාවයක් සඳහා කූඩාරමින් පිටතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස කුඩාරමින් පිටතට ගිය තරුණයා ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ මිතුරන් අවට සොයා බැලුවද ඔහුව සොයා ගැනීමට හැකිව නැහැ. මේ පිළිබඳව ඊ රාත්‍රියේම පොලිසියට දැනුම් දීමටයි අදාළ තරුණයින් ක්‍රියා කරනු ලැබුවේ. ඒ අනුව බදුල්ල පොලිසිය පැමිණ අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුව අතර ඒ සඳහා යුද හමුදා සිබළුන්ගේ සහායද හිමි වුණා. මේ උඩට යන්න මෙතනින් යන්න පුළුවන්. මෙතනින් ගියාකි.
යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව තරුණයා සෙවීමේ මෙහෙයුම් සිදු කළ අතර අද දහවල් ඔහුගේ සිරුර අඩි 10ක පමණ ප්‍රපාතයකට වැටී තිබේදී සොයා ගැනීමට හැකි වුණා. 34 වසමනේ ග්‍රාම අවිසාවේල්ල මානියන්ගම ප්‍රදේශයේ පදිංචි එම්.එල්. අකලංක පෙරේරා නැමැති තරුණයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. ඔහුගේ සිරුර අද දහවල් බදුල්ල මහරෝහලට රැගෙන ගිය බවයි පොලිසිය කියා සිටියේ. නාරංගල කන්දේ මෙම ප්‍රදේශයේ සංචාරකයන්ට තහනම් කලාපයක් ලෙස සොරනාතුට ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ මාසේ පසුගිය 7 වෙනිදාද මෙවැනිම වූ අවාසනාවන්ත සිද්ධියක් මඩොල්සිමා පුංචි ලෝකාන්තයේ සිදු වුණා. එහිදී මිතුරන් සමග විනෝද චාරිකාවකට එක්ව සිටි එක් තරුණෙක් ප්‍රපාතයකට වැටි ජීවිතක්ෂයට පත් වුණා. දැන් රටවටින් අටට. රටවටින් අටට. නාරා ආයතනය මගින් හඳුනාගත් ස්ථාන 192ක දීවර අස්වැන්න වැඩි කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි බස් රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවන අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණා. ඒ දීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාවේ සහයෝගයෙන් එම අවස්ථාවට අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණියා. කළුතර දකුණ වෙට්ටුමකඩ ප්‍රදේශයේ සැරිසැරූ ජලබීතිකා වැළඳුණු සුනකයෙකුට පොලිසිය මගින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි ප්‍රහාරයෙන් සුනකයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අසල සිටි පුද්ගලයෙකුටද වෙඩි පාර එල්ලවීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ස්වර්ණශ්‍රී සාධුනාද සමාජ සත්කාර සංකල්පය යටතේ පන්සල් 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වුණේ කැලණිය ගල්බොරැල්ල සුගතාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්. තලවකැලේ නගරේ ව්‍යාපාරිකයෙකුට එම ප්‍රදේශයේ කර්ණවැයමියෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. දුම්වැටි ලබා නොදීම හේතුවෙන් මෙම පහර දීම සිදු කරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ලයිව් එට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live.aid.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.